රැක්ක මැනවි ඔබ සැවම පසක්රු අටිනි සුසැදි පරමේශ්වරා මුල්ව වැඩුණු දිය ගිනිද ලෙසි නිවිදි පිදූ යාග හරතෝ හුරා මේ ඔය ඇඳුම් ආයිත්තන් ඇඳලා ඉවර නම් මෙහාට එනවද ටිකක් මේ පිරිස අතර ඉන්න වැඩි දෙනෙක් උගත් අය මේ පිරිසට අපි සංග්‍රහ කරන්න ඕනේ කාලිදාස අලුත ලියපු අභිඥාන ශාකුන්තලා නාට්‍ය රංග දැක්වීමෙනුයි. ඒ නිසා කවුරුත් තමන්ගේ කොටස් ගැන හොඳට උනන්දු වෙන්න ඕන. සූත්‍රධාරතුමා කලින්ම ඇවිල්ලා වගේ. ඔව් ඔව්. මම කලින්ම ආවා. හැබැයි ඉතින් මෙතන කවුරුත් හිටපු නැති නිසා මම මේ නාට්‍ය පොඩ්ඩක් පුහුණු වීම කළා. ඒ වුණාට ඔබතුමාගේ කොටස තියෙන්නේ දැම්ම නෙමෙයි. තව ටිකක් පස්සේ. නැහනේ ප්‍රස්තාවනාව නාන්දිය තියෙන්නේ මුලින්නේ. අයි නාට්‍යනේ. ඔව්. හැබැයි මේක නාට්‍ය නෙමෙයිනේ. මේක දැන් වෙනම පාඩමක්නේ. ඔව් ඔව් ඔව්. ඒක නිසා ඔබතුමාට සිද්ධ වෙනවා ඇඳුම්කට වෙලා තව ටිකක් හොඳට පුහුණු වීම කරගන්න. හොඳයි. ඔබතුමා කියන හැටිය. හොඳයි. අපි එහෙනම් අද ගුරුගෙදර නාට්‍ය රංග කලාවෙන් ඔබට උගන්වන්න හදන්නේ සංස්කෘත නාට්‍යයේ රංග ශෛලියේ ලක්ෂණ කිහිපයක්. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ ඔක්කොම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. අද අපි කතා කරන්න හදන්නේ සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය පිළිබඳව. රංග ශෛලියේ තියෙන මූලික ලක්ෂණ පිළිබඳව. අපි ඉස්සෙල්ලා බලමු මේ මොකද්ද රංග ශෛලිය කියන්නේ මොකද්ද කියලා. රංග ශෛලිය ගැන ගොනන නිසා රංග ශෛලිය මොකද්ද කියලා දැනගන්න එපා. රංග ශෛලිය කියන්නේ ඕනෑම නාට්‍යයක මුලේ ඉඳලා අවසානය දක්වා ඉදිරිපත් කරන පිළිවෙල. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විකාශනය වෙන පිළිවෙල කියලා. අපි නාට්‍යයක් බලන්න යනවනේ. නාට්‍යයක් බලන්න ගියාම අපි මේ වාඩි වෙලා නාට්‍ය දිහා බලාගෙනු අපිට තේරෙනවා මේක මොකක් හරි ඉදිරිපත් කරන පිළිවෙලක් තියෙනවා. විශේෂ පිළිවෙලක් තියෙනවා. අන්න ඒක තමයි රංග ශෛලිය කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රධාන රංග ශෛලීන් දෙකක් තියෙනවා. ප්‍රධාන රංග ශෛලීන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙම කියලා තියෙන්නේ භරත මුනිවරයා. භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේ කියනවා ප්‍රධාන රංග ශෛලීන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි නාට්‍ය ධර්මය. නාට්‍යික ක්‍රියා, භාව, සංවාද, ස්වභාවිකත්වයේ ඉක්මවයි නම් කාල්පනිකත්වයට නැඹුරු වූ අභිනයන්ගෙන් යුක්ත වේ නම් ඒ නාට්‍ය ධර්මයේ රංග ශෛලියයි. දැන් බලන්න මෙතන කියනවා නාට්‍ය ක්‍රියාව භාව සංවාද ස්වභාවිකත්වයේ ඉක්මවයි නම්. දැන් එතකොට අපිට අපි කියමු සතර අභිනය කියලා. නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ සතර අභිනයෙන්නේ. දැන් සතර අභිනය වේදිකාව මත නිකන් කාල්පනිකත්වයට නැඹුරු වෙලා. ඒ කියන්නේ යම්කිසි අතිශයෝක්තියක්. එහෙම නැත්නම් ස්වභාවික නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් මේ නාට්‍ය ධර්මීය කියලා. එතන අපි බලමු දැන් මේ ලෝක ධර්මීය කියන්නේ මොකක්ද කියලා. ස්වභාවිකත්වයේ පදනම් කොටගත් ලෞකික ක්‍රියා කටයුතු ගැබ්ව ඇතනම් අංගලීලාවන් ඇතනම් එය ස්වභාවික හේවත් ලෝක ධර්මීය ශෛලියයි. ස්වභාවිකත්වයේ පදනම් කොටගත් ලෞකික ක්‍රියා කටයුතු ගැබ්ව ඇතනම් එහෙනම් අපි මේ වේදිකාවේ දකින්නේ ස්වභාවිකත්වයට බර වූ ක්‍රියාවන්. අපි ස්වභාවික ජීවිතයේ වගේම තමයි අපි වේදිකාවේ හැසිරෙන්නේ කටයුතු කරන්නේ. දැන් බලන්නකෝ සතර අභිනය දන්නවනේ ඔයගොල්ලෝ. සතර අභිනය හසුරවන්නේ ස්වභාවික ජීවිතයට ලං වෙන ආකාරයෙන්. ඒ කියන්නේ මම කතා කරන්නේ, මම ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නේ, මූණ හැඩ වැඩ කරලා තියෙන්නේ. එතකොට ගමන් කරන්නේ සියලු දේවල් මේ ස්වභාවික ජීවිතය වගේ. අන්න එතකොට අපි කියනවා මේක ලෝක ධර්මීය කියලා. දැන් බලමු අපි සංස්කෘත රංග ශෛලියේ ලක්ෂණ මොනවද කියලා. දැන් මෙතනදී මම මේ වෙනදා වගේ නෙමෙයි මේ පාඩම මේ කොටස් දෙකකට බෙදාගත්තා. ඒ කියන්නේ රංග ශෛලියේ ලක්ෂණ දැන් ආකෘතිකමය ලක්ෂණ. දැන් බලන්නකෝ. ආකෘතිකමය ලක්ෂණ කියලා එක කොටසක් තියෙනවා. අනිත් කොටස මොකද්ද? අන්තර්ගත ලක්ෂණ. ආකෘතිකමය ලක්ෂණ තමයි අද අපි සලකලා බලන්නේ මේ පාඩමේ. එතකොට ලේසි. නැත්තම් ওই කොටස් දෙකම කතා කරන්න ගියාම නිකන් ගොඩක් වගේ තේරුණා මට. එහෙනම් අපි බලමු ආකෘතිකමය ලක්ෂණ මොනවාද කියලා. ඒ කියන්නේ දැන් නාට්‍යයක් බැලුමට මේ බාහිරව තියෙනවා මේ ගලා යාමේ ලක්ෂණ කිහිපයක්.
දැන් සංස්කෘත නාට්‍යයක පොතක් ගත්තම එක මෘච්ඡ කටික නැත්නම් රත්නාවලී නාටිකා එතකොට අභිඥාන ශාකුන්තලය ඒ වගේ නාට්‍යයක් ඕනම නාට්‍යයක් ගත්තාම මේක ඉස්සෙල්ලාම තියෙනවා මේ පෙරලගෙන යනකොට නාන්දි කියලා කොටසක්. මොකද්ද නාන්දි? ඊට පස්සේ තියෙනවා ප්‍රස්තාවනාව කියලා. අනිවාර්යෙන් තියෙනවා. නාන්දි තියෙනවා ප්‍රස්තාවනාව තියෙනවා. ඊළඟට මොකද්ද? මේ නාට්‍ය අංක වලට බෙදලා තියෙනවා. අංක වලට බෙදලා තියෙනවා. ඊළඟට තියෙනවා නාට්‍ය අවස්ථා කියලා. ඔයගොල්ලෝ දන්නවා නාට්‍ය අවස්ථා කියන්නේ මොනවද කියලා? අපි ඉස්සෙල්ලා පාඩම් වලින් කතා වෙලා තියෙනවා. නාට්‍ය අවස්ථා වලට බෙදලා තියෙනවා. අන්තිමට තියෙනවා මොකද්ද? භරත වාක්‍ය කියලා. භරත වාක්‍ය කියන්නේ මොකද්ද? දැන් ඔන්න නාන්දි ප්‍රස්තාවනාව අංක නාට්‍ය අවස්ථා භරත වාක්‍ය ඔන්න ඔය ටික ඕනෑම සංස්කෘත නාට්‍යයක තියෙනවා. දැන් දුවේ පුතේ අපි මෙතන ඉඳලා කතා කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අපි ගන්නවා නාන්දි කියන්නේ මොකද්ද කියලා. නාන්දි කියන්නේ මොකද්ද? ඇයි නාන්දි කියන එකක් දාලා තියෙන්නේ? නාන්දි ඉදිරිපත් කරන්නේ කවුද? නාන්දි කියන කොටස එන්නේ නාට්‍යයේ කුමන ස්ථානයකද? එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ දැනුමක් නාන්දි පිළිබඳව ලැබෙනවා. විභාගයට ඇව්වත් පිටසටහන් වලට ආවත් නාන්දි කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් නාන්දි කියන එක මම කියන්නේ නැතුව අර ඉස්සෙල්ලා ආව නේද සූත්‍රධාර කියලා චරිතයක්. එයා මේ නාට්‍ය රංගපාන චරිතයක් නෙමෙයි. නාට්‍යයට පිටින් දාපු එකක්. තාම නාට්‍ය පටන් ගන්නෑ නැහැ. තේරෙනවද? එහෙනම් දැන් අපි සූත්‍රධාරටම කියමු. සූත්‍රධාර කියලා කියන්නේ. එයාට කියමු මේ ඇවිල්ලා නාන්දිය ඉදිරිපත් කරන්න කියලා. මොකද නාට්‍ය පටන් ගන්න දැන් තමයි. අපි බලමු සූත්‍රධාරගේ නාන්දි කොටස. රැක්ක මැනවි ඔබ සැවම පසක්රු අටිනි සුදැසි පරමේශ්වරා මුල්ව වැටුණු දිය ගිනිද ලෙසෙන් විදි සිදූ යාග හර හෝතුරා. දැන් පොඩ්ඩක් අර මෙතන සූත්‍රධාරතුමා දැන් විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවනේ. ඔව්. ඒක එතකොට ටිකක් පොඩ්ඩක් හයියෙන් කිව්වොත් තව ටිකක්. හොඳයි. මතක් කරපු එක හොඳයි. රැක්ක මැනවි ඔබ සැවම පසක්රු අටිනි සුසැදි පරමේශ්වරා මුල්ව වැටුණු දිය ගිනිද ලෙසින් විදි සිදූ යාග හර හෝතුරා. බොහොමයි. දැන් ඔය නාන්දි ඉදිරිපත් කරන්නේ සූත්‍රධාර නේද? සූත්‍රධාර විසින්. කියන්නේ ඔබතුමා. මම විසින් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මොකද්ද ඇයි මේක මේ ඉදිරිපත් කරන්නේ? මේමයි. දැන් මේක නාට්‍යයේ මුලින්ම ඉදිරිපත් කරන්නේ නාට්‍ය ආරම්භයට පෙර. ඒ කියන්නේ ප්‍රස්තාවනාවේදී මේක ඉදිරිපත් කරන්නේ මේ බලන් ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂකයන්ට ඒ වගේම නළු නිලියන්ට අධ්‍යක්ෂවරයාට අර හැමෝටම සෙත් පතන්න තමයි මේක කරන්නේ. ඒක සෙත් පතන්න මේ ශිව දෙවියන්ගෙන්. ඔව් ශිව දෙවියන් පරමේශ්වරා. දුමාගෙන් මේ ආයාචනා කරනවා මේ හැමෝටම සෙත් සාන්තියක් උදා කරන්න. ඔව් එතන තියෙනවනේ පරමේශ්වරා. හෝතුරා කියන්නේ මේ යාග කරන පූජකයා කියන එක. පූජකයා. එතකොට මේ ඊශ්වර දෙවියෝ සදුම්ලත් 8 විදියක් නේ ඔක කියන්නේ. ඔව්. ඒ කියන්නේ ජලයෙන්, ගින්නෙන්, එතකොට ඉරෙන්, හඳෙන්, එතකොට පොළොවෙන්, වායුවෙන්, අවකාශයෙන් සහ යාග කරන බමුණාගෙන්. ඔව්. එතකොට මේ වගේ 8 විදියකින් තමයි ඊශ්වර දෙවියෝ සදුම්ලත් වෙලා තින්නේ. ඔව්. එතකොට එතුමාගෙන් ඉස්සලාම ආශිර්වාද ලබා ගන්නවා. හරි. ඊට පස්සේ තියෙනවා නේද දැන් ඔබතුමා ඉදිරිපත් කරන ඔබතුමාගේ සහායිකාවක් ඉන්නවා නටී කියලා මම අහලා තියෙනවා. ඒ වගේම දැන් නටී නැත්තම් නට කියලා තව චරිතයක් එනවා නේද? ඔව්. දැන් එහෙනම් අපි ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්නකෝ. කොහොමද ප්‍රස්තාවනාව කියන්නේ කියලා. ඔව්. දැන් ඔය ඇඳුම් පැළඳුම් ඇඳලා ඉවර නම් මෙහාට එන්නකො පොඩ්ඩකට. මේ පිරිස අතර ඉන්න වැඩි දෙනෙක් උගත් අයයි. මේ පිරිසට අද අපි සංග්‍රහ කරන්න ඕන කාලිදාස තුමන්ගේ අලුත ලියපු අභිඥාන ශාකුන්තලේ නාට්‍ය රඟ දක්වලා. ඒ නිසා කවුරුත් තමන්ගේ කොටස් ගැන හොඳට උනන්දු වෙන්න ඕන. දැන් තමන්ගේ කොටස් ගැන හොඳට උනන්දු වෙන්න ඕනේ නේද? උනන්දු වෙන්න ඕන. ඒතකොට එහෙම කියන්න තියෙන අයිතිය මොකද්ද සූත්‍රධාරතුමාට? සූත්‍රධාරතුමා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ සූත්‍රධාර කියලා කියන්නේ මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා කියන තේරුම දෙන එකක් නේ. මං අහලා තිනවා එතකොට ප්‍රයෝක්තෘ කියලා කියනවා. ප්‍රයෝක්තෘ කියලා කියනවා. එතකොට
කතෘ කියලා කියනවා. ප්‍රයෝජක කියනවා. ඒතර ඔබතුමාට නාට්‍යාචාර කියලාත් කියනවා. නාට්‍යාචාර කියලාත් කියනවා. ඔබතුමා තමයි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඔව්. ඒතර නාට්‍ය ලියන්න වෙන කෙනෙක්. නාට්‍ය ලියන්නේ ඉතින් කාලිදාසතුමානේ ලියන්නේ. සංස්කෘත නාට්‍ය කලාවේ එතකොට නාට්‍ය රචකයා වෙනයි අධ්‍යක්ෂකයා වෙනයි. රචකයා වෙනයි අධ්‍යක්ෂකවරයා වෙනයි. ඔබතුමාට ගොඩාක් මේ බාහිර කාර්ය පැවරලා තින්නේ. ඔව්. එතකොට මේ නළු වරණියත් ඔබතුමා කරන්න කියලා තමයි මේ පොතපත්වල සඳහන් වෙලා තින්නේ. ඔව් නළු වරණයත් මම තමයි කරන්නේ. ඒ වගේම තමයි දැනගන්න ඕන සංගීතය නර්තනය ගැන එහෙම බොහොම ලොකු දැනුමක් තියෙන්න ඕන. එතකොට අංග රචනය පිළිබඳව. අංග රචනය ඊළඟට මේකේ පිරිස හැසිරවීම. එතකොට ඔබතුමාට තියෙන්න ඕනි මේ සුදුසුකම් ටිකක් තියෙනවද? අධ්‍යක්ෂකවරයෙක් ඉන්න භරත මුනි කියලා තියනවා වගේ. මොනවාද තියෙන්න ඕනි සුදුසුකම්? බොහොම ලොකු සුදුසුකම් ටිකක් තියෙන්න ඕන. ලේසි නෑ මේ අධ්‍යක්ෂකවරයා වෙන්න. පළවෙනිම දේ තමයි නාට්‍ය පිළිබඳ මූල ධර්ම හැම එකක්ම ඉගෙනගෙන තියෙන්න ඕන. ඔව්. ඊළඟට භූගෝල විද්‍යාව, ඉතිහාසය ඒ වගේ විෂයන් පිළිබඳවත් දැනුමක් තියෙන්න ඕන. ජ්‍යෝතිෂය ඊළඟට මේ තව තියෙනවා ගුණාංගත් තියෙනවා ඔය අතරේ. ඒ මොනවාද? ගුණාංග තමයි කලට වේලාවට වැඩ කිරීම, නායකත්වය දීම, එතකොට පිරිසක් හැසිරවීම. ඔය ගොඩාක් ගුණාංග තියෙනවා. ගොඩාක් ගුණාංග තියෙනවා. ඔයකද විෂයන් පිළිබඳ දැනුමක් තියෙන්නත් ඕනේ. ඔව්. දැන් අර මං කිව්ව නේද කලින් සංගීතය පිළිබඳ දැනුම කියලා. ඔව්. එතෙන්දී සංගීතයේ ගායනය විතරක් නෙමෙයි වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ දැනුමක් තියෙන්න ඕන. සූත්‍රධාරණ. ඒ වගේම තමයි රංගපෑමේ සුදුසුකමකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අද කාලේ වගේ අධ්‍යක්ෂකවරයාට අධ්‍යක්ෂණය පිළිබඳ විතරක් නෙමෙයි දැනුම තියෙන්න ඕනේ. සියලු ශිල්ප ශාස්ත්‍රයන් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. සියලුම දේ. දැන් සමහර වෙලාවට සූත්‍රධාර තමයි ප්‍රධාන චරිතය කරන්න උනත් එන්න පුළුවන් වෙන්න ඕනේ. මං අහලා තියෙනවා මේ රත්නාවලී නාටිකාවේ උදේන රජුරුවන්ගේ චරිතය කරන්නේ සූත්‍රධාර කියලා. ඔබතුමා තමයි කරන්නේ. අන්න හරි. එතකොට ඉස්සෙල්ලා ඇවිල්ලා නාන්දි කොටස ගායනා කරලා ප්‍රස්තාවනාව ගායනා කරලා යනවා. ඊට පස්සේ ඇවිල්ලා ප්‍රධාන චරිතය කරනවා. ප්‍රධාන චරිතය කරනවා. හැබැයි මේ ශකුන්තලා නාට්‍ය එහෙම කරන්න වෙලාවක් නැහැ නේද? ශකුන්තලා නාට්‍ය කරන්න වෙලාවක් නැහැ. මොකද නාට්‍යයට ප්‍රවේශ වෙනකොටම ප්‍රධාන චරිතය එනවා වේදිකාවට. අන්න ඒක පොඩ්ඩක් බලමුද? කොහොමද මේ නාට්‍ය ප්‍රවේශ වෙන්නේ කියලා? ප්‍රවේශ වෙනකොට ගීතයක් ගායනා කරනවානේ සූත්‍රධාර. ඔව් ගීතයක් ගායනා කරනවා. එතකොට ප්‍රධාන චරිතය ප්‍රවේශ වෙනවා. අනේ ඒක පොඩ්ඩක් කරලා පෙන්නකන ඔබතුමා. මෙහෙමයි. දැන් මේකේ නටි ගීතයක් ගායනා කරන බොහොම කන්කලු ගීතයක්. නටි. ඊට පස්සේ සූත්‍රධාර. ඔබගේ ගීයේ කන්කලු රාගෙන් දිවපී මාහද බලයෙන් ඇද්දී වේගෙන් පැන යන මුවෙකුගේ පස්සේ දිව යන රජුමෙන් මේ දුස්සන්තා. දුස්සන්ත රජුරුවෝ මුවෙක්ගේ පස්සේ වේගෙන් දුවගෙන යනවා වගේ. අර නටි කියපු ගායනයේට ඔබතුමාගේ හිතත් වේගෙන් ඇදලා ගියා. ඒ වගේ අදහසක් තියෙන්නේ. ඇදලා ගියා. එහෙම කියලා පිටත් තුළ යනවා. එතකොටම චරිතය ප්‍රවේශ වෙනවා. ඒතකොට දුස්සන්ත රජුරුවෝ රතාචාරියත් එක්ක මෝදඩම එනවා. මුවෙක් නැහැ. මිනිස්සුන්ගේ පරිකල්පනය තමයි මුවා ඉන්නේ. රතයක් නැහැ. ඒතකොට යුගල නැටුමකින් වගේ තමයි ප්‍රවේශ වෙන්නේ. ඔව්. ඒවා අභිනය මුද්‍රා වලින් පෙන්වන්න ඕනේ. ඒ ඔක්කොම පුරුදු කරන්නේ ඔබතුමා තමයි. මම තමයි ඒවා පුරුදු කරන්නේ. අනේ එහෙමනම් ගොඩාක්ම ස්තුතියි. මට දෙකක් කියන්න තියෙනවා තව එකක්. දැන් ওই විදිහට නාට්‍යයට ප්‍රධාන නළුවා ප්‍රවේශ කරලා ඔබතුමා යනවනේ ඇඳුම්ගේ පැත්තට. අන්න ඒ වගේ ප්‍රවේශයට කියන ප්‍රයෝගාතිශය ප්‍රවේශය කියලා. මොකද්ද? ප්‍රයෝගාතිශය ප්‍රවේශය කියලා. මං හරි නේද? ඔබතුමා මටත් වැඩිය දන්නවනේ. අනේ නෑ මං එච්චර දන්නේ නෑ. හොඳයි. එහෙමනම් ඉතින් ඔබතුමාට මම ආයෙත් කතා කරන්නම්. එතකම් මම මේ විශේෂ කරුණු ටිකක් මේ අපේ මේ දූල පුතාලට කියලා දීලා ඉන්නේ. ඔබතුමා කියන හැටිය. ඉතින් ඔගොල්ලෝ දැක්කා සූත්‍රධාර ගායනයක් කියලා ප්‍රධාන නළුවට වේදිකාවට එන්න ඉඩ සලස්සලා වේදිකාවෙන් නික්මලා ගියා. අපි ඒකට කියනවා ප්‍රයෝගාතිශය ප්‍රවේශවීම කියලා. ඔයගේ ප්‍රවේශවීම් දෙකක් තියෙනවා. කතෝද්ගත කියලා තව ප්‍රවේශයක් තියෙනවා. ඔයගොල්ලෝ දැන්ට මතක තියාගන්න ප්‍රයෝගාතිශය ප්‍රවේශය විතරක්. ඊළඟට අපි බලමු දැන් නාන්දියේ තියෙනවා ප්‍රස්තාවනාව තිබ්බා. දැන් අපි දැනගන්න ඕනේ ප්‍රස්තාවනාව ගැන. මොකද්ද? ප්‍රස්තාවනාව ගැන අපි දැනගන්න ඕනේ
විභාගයට ලියන්න આવොත් කෙටි සටහනක්. මොකද්ද ප්‍රස්තාවනාව කියන්නේ නාට්‍යයට පෙර තියෙන කොටසක්. ප්‍රස්තාවනාව කියන්නේ පූර්ව රංගයේ වගේ කොටසක්. ප්‍රස්තාවනාව කරන්නේ මොකද්ද ප්‍රස්තාවනාවෙන්? නාට්‍ය ප්‍රේක්ෂකයා සැබෑ ලෝකෙන් නාට්‍යයට ගෙනියනවා. දැන් සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු නාට්‍ය ලෝකෙට ගෙනියනවා ප්‍රස්තාවනාවෙන්. ඒතකොට මොකද වෙන්නේ? ප්‍රස්තාවනාව කියන්නේ දැන් මිනිස්සුන්ට අඟවනවා දැන් මම මේ නාට්‍යයක් බලන්නේ. දැන් මම මේ සැබෑ ලෝකෙන් නාට්‍ය ලෝකෙට ගියා. දැන් මම මේ නාට්‍යයක් බලන්නේ. හරියට කියනවා බර්ඩ් ඔෆ් බ්‍රෙස්ට්ගේ රංග ශෛලියට සමානයි. ඇයි බ්‍රෙස්ට්ගේ රංග ශෛලියෙත් මිනිස්සු බලන්නේ මේ නාට්‍යයක් බලනවා කියලා හිතාගන්නේ. ඒක බර්ඩ් ඔෆ් බ්‍රෙස්ට් එහෙම ඔය පෙරදිග රටවල් වල ඇවිදලා චීනිය ඉන්දියාව වගේ රටවල් වලින් තමයි මම හිතේ ක්‍රමවේද හදාගෙන තියෙන්නේ. දැන් ඔන්න එහෙනම් අපි කෙලින්ම ප්‍රස්තාවනාවෙන් ආවා නාට්‍යයට. ප්‍රස්තාවනාවේ අන්තිම කොටසට කියනවා ආමුඛ කියලා. ආමුඛය කියන්නේ මොකද්ද? ප්‍රස්තාවනාවේ අන්තිම කොටසට එම හඳුන්වලා තියෙනවා. දැන් මනුෂ්‍ය කටකයේ ප්‍රස්තාවනාව ආමුඛය කියලාමයි හඳුන්වලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. දැන් ඔන්න දුවේ පුතේ බලනවා අපි ඊළඟට මොකද්ද මේ ආකෘතිකමය වෙනස. ආකෘතිකමය හඳුනා ගැනීම මොනවද කියලා බලනවා. දැන් බලන්න අංක වලට බෙදා තියෙනවා. ඉතින් අංක වලට බෙදා තියෙන එකත් සංස්කෘත නාට්‍යයක ආකෘතිකමය ලක්ෂණයක්. අපි අංක වලට බෙදා තියෙනවා. අංක 1කට 2කට 3කට 4කට බෙදලා තියෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවනේ ශකුන්තලා නාට්‍ය අංක කීයකට බෙදලා තියෙනවද? 7කට බෙදලා තියෙනවා. අංක 7කට. එතකොට අංක 5යි 10යි අතර නම් අපි එක එක ප්‍රභේද නම් කරලා තියෙනවා. දැන් බලන්නකො මේ තිරේදියා නාටක ප්‍රකරණ දීම සමවකාර උඩින්ම තියෙනවා නම් 4ක්. පල්ලෙහාට දීලා තියෙනවා හොඳට බලන්න ව්‍යායෝග බහන ප්‍රහසන ඊහා මෘග අන්න ඊළඟ එකට කියන්න අමාරුයි වගේ. මොකද්ද? උත්ෂ්ඨිකාංග වීථි. දැන් බලන්න මේ 10ක් තියෙනවා. මේ 10 ඔයගොල්ලෝ පන්ති කාමරෙත් ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. අපි ඕවට කියනවා දස රූපක කියලා. නාට්‍ය බෙදලා තියෙනවා ප්‍රභේද 10කට. ප්‍රභේද කීයකටද? 10කට බෙදලා තියෙනවා. නාටක ප්‍රකරණ. දැන් බලන්න මං කොහොමද අංක වලට බෙදලා තියෙනවා කියලා. අංක වලට බෙදලා තියෙනවා මේ නාට්‍ය. අංක අනුව තමයි එක නිර්ණායකයක් අංක මෙහෙම නම් කරන්න. එක නිර්ණායකයක් මොකද්ද? අංක සංඛ්‍යාව. දැන් බලන්න නාටකයකයි ප්‍රකරණයකයි අංක 5 ඉඳන් 10 දක්වා තියෙන්න ඕනේ කියලා බරතමුණි කියලා තියෙනවා. අංක 5ක් හෝ 10ක් වෙන්න ඕනේ නාටකයක් වෙන්න සහ ප්‍රකරණයක් වෙන්න නම්. දැන් බලන්න මෘච්ඡ කටකයේ තියෙනවා අංක 9ක්. සාරිපුත්ත ප්‍රකරණය කියන එක අංක 10ක්. එතකොට නාටකයක් ගත්තොත් අභිඥාන ශාකුන්තලේ අංක 7යි තියෙන්නේ. එතකොට අංක 7ක් වෙන්න ඕනි නාටකයක් වෙන්න. හැබැයි තව තියෙනවා සම්පූර්ණ වෙන්න ඕනි කරුණු. ඒ කියන්නේ රජ පෙළපතක කතාවක් වෙන්න ඕනි. චරිත වර්ග ඒ වගේ තියෙනවා. හැබැයි අංක සංඛ්‍යාවත් මෙතෙන්දී වැදගත් වෙනවා. එතකොට ඔය තියෙනව නේද ව්‍යායෝග බහන ප්‍රහසන ඉහා මුර්ග උත්‍ෘෂ්ඨිකාංග වීති කියලා. ඒවා ඔක්කොගෙම මෙතන එක අංකයයි. අංක 1ක නාට්‍ය ඒවා. එතකොට ඒකාංකික නාට්‍ය. මේ කෙටි නාට්‍ය විශේෂයක්. දැන් බලන්න කෙටි නාට්‍යයක් කොහොම ඒක ඇතුළේ අංක බෙදලා තියෙනවද නැහැනේ. ඒකාංකයයි. එහෙනම් ඒකාංකික නාට්‍ය බෙදලා තිබිලා තියෙනවා සංස්කෘත නාට්‍ය වල. අංක 5ක් 10ක් අතර ඒවා තිබිලා තියෙනවා. දැන් ඔය සමවකාර කියන්නේ අංක 3ක් තියෙනවා. තාම ඒ වගේ නාට්‍යයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් තිබිලා තියෙනවා. සමවකාර කියන ඒවා. දීම තියෙනවා. ප්‍රකරණ වර්ග ඒවා තියෙනවා. දැන් බලන්න දුවේ පුතේ එහෙනම් නාට්‍ය අංක 90ත් අපිට හඳුනා ගන්න පුළුවන් සංස්කෘත නාට්‍යයක බාහිර ලක්ෂණ. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. අංකයක් කියලා කියන්නේ මොකද්ද? සමහර නාට්‍යවල ජාවනිකා කියනවා, දර්ශන කියනවා. දැන් සංස්කෘත නාට්‍ය අංක වලට බෙදලා තියෙන්නේ. භරත මුනිවරයා කියලා තිනවා මේ අංකයක් චරිත කීපයක් පිවිසීමෙන් පටන් අරගෙන එම චරිත එම අංකයෙන් ඉවත් වීමෙන් අවසන් වෙනවා කියලා. මොකද්ද කියලා තියෙන්නේ? අංකයක් පටන් ගන්නේ චරිත කිහිපයක් ඇවිල්ලා. ඔන්න චරිත කිහිපයක් ඇවිල්ලා පටන් ගත්ත අංකේ. ඊට පස්සේ නාට්‍යමය අවස්ථාවක් ගොඩනගා ගන්න ඕනේ. නාට්‍යමය අවස්ථාවක් ගොඩනැගුවා. ඒ චරිත ටික ගියා.
එතකොට අන්න අංකය සම්පූර්ණයි. තව කියලා තියෙනවා අංකයක වෙන්න ඕන දේවල් මොනවාද? අංකයකින් ඉදිරිපත් කරන්න ඕනේ එක්කෝ එක වරුවක සිදුවීම්. උදේ වරුවේ දෙයක් එහෙම නැත්නම් හවස් වරුවේ දෙයක්. කොහොම හරි දැන් ග්‍රීක නාට්‍ය වල පැය 24ක් ඇතුළත සිදුවීම් තමයි පෙන්වන්නේ. එතකොට මේ සංස්කෘත නාට්‍යයක කියලා තියෙන්නේ පැය 12ක් ඇතුළත සිද්ධ වෙච්ච සිදුවීම් ටිකක් පෙන්වන්න කියලා. හැබැයි ගොඩක් සංස්කෘත නාට්‍යවල එක වරුවකට සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ මධ්‍යහ්න වෙලාවේ වගේ සිදුවන දේවල් නාට්‍යෙට ගන්න එපා කියලා තියෙනවා භරතමුනි. ඇයි මධ්‍යහ්න වෙලාවේ දිවා ආහාරයට යන්න ඕනි, දිවා ආහාර කන බොන ඒවා පෙන්වන්න ඕනි. තව මේ අංකයක පෙන්වන්න එපා කියලා තියෙනවා මේ යාග හෝම පවත්වන වේලාවල්, පුද පූජා පවත්වන දෙවියෝ අදහන වේලාවල්, ආගමික කටයුතු වල පෙන්වන දේවල්. ඒකින්ද හවස් වරුවයි මධ්‍යහ්න වෙලාවයි අයින් කරලා ඉතුරු වෙලාවල් තමයි මේ අංකයක අතුලත් කරන්න කියලා තියෙන්නේ. එතකොට අංකයක් නිතරම හිස්ව තියන්න බෑ. මොනවා හරි දෙයක් වෙන්න ඕනේ. අංකයක් නිකන් හිස්ව තියන්න බෑ. නාට්‍යමය ක්‍රියාකාරකමක් වෙන්න ඕනේ. බලන්න භරතමුනි කොච්චර හිතලා තිනවද කියලා. මේ කියන්නේ මේ ප්‍රේක්ෂකයට උපරිම නාට්‍යමය රසයක් නිතරම බලන්න ඕනේ. දෘශ්‍ය කාව්‍යයක් නේ. එහෙන් බලන කවියක්. එහෙනම් අපිට නාට්‍යශාලාවට ඇවිල්ලා බලා ඉන්න මොනවද රසවත් දෙයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ අංක කියන එක ඔන්න වගේ ලක්ෂණ කිහිපයකින් යුක්තයි. අංක කියන එක කෙරසටහන කියන්න ආවත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ මේ අංකයක් කියලා හඳුන්වන්නේ මේ ජවනිකාවක් වෙන් කරන්න දාන නමක්ම නෙමෙයි. සංස්කෘත නාට්‍යයක අංක කියන එක හරි වැදගත් වෙනවා. එතකොට බලන්න නාට්‍ය අවස්ථා. නාට්‍ය අවස්ථා කියනවා. එහෙම නැත්නම් නාට්‍ය අවස්ථා කියන වචන දෙක එකතු වෙලා තමයි නාට්‍ය අවස්ථා කියලා හදලා තින්නේ. මොනවාද නාට්‍ය අවස්ථා? මතක් කරන්න බලන්න. මොකද කලින් පාඩමක මේ නාට්‍ය අවස්ථා ගැන කියවුණා. ඒකද මම මෙතනදී වැඩිපුර කියන්න යන්නේ නැහැ. නාට්‍ය අවස්ථා කියන්නේ මොනවද? ආරම්භ, යත්න, ප්‍රාප්ත්‍යාස, නියතාප්ති, පලාගම. මේ භරතමුනිවරයා නාට්‍ය ශාස්ත්‍රය කියලා තින්නේ. නාට්‍ය ශාස්ත්‍රයේ සිද්ධාන්ත ලියලා තියෙනවනේ. ඉතින් ඕනම නාට්‍යකරුවෙක් එක්ක කාලිදාස වෙන්න පුළුවන්, සුද්‍රක වෙන්න පුළුවන්, විසාක දත්ත වෙන්න පුළුවන්, භට්ටනාරායණ වෙන්න පුළුවන් ඕනම සංස්කෘත නාට්‍යකරුවෙක් මේ පොත තියෙනවනේ. ඒ අනුව තමයි නාට්‍ය හදන්නේ. ඒකින්ද ඕනෑම සංස්කෘත නාට්‍යයක මේ පෙළ ගැස්ම තියෙනවා. ඕනෑම සංස්කෘත නාට්‍යයක එකම ලක්ෂණ ටික තියෙනවා. දැන් වෙන රටවල් වල වගේත් නෙමෙයි. මේක විශේෂ ලක්ෂණයක්. නාට්‍යයක් ලියනවා නම් ඒකට අවස්ථා ටිකක් තියෙනවා. ආරම්භ, යත්න, ප්‍රාප්ත්‍යාස, නියතාප්ති, පලාගම. ඉතින් මම මෙතනදී නාට්‍ය අවස්ථාව වැඩි දුර කරන්න යන්නේ නැහැ. මොකද නාට්‍ය අවස්ථාව ගැන අපි පාඩමක් කරපු නිසා. ඊට කලින් මම කියන්න ඕනි මේ ඕගොල්ලන්ට මේ නාට්‍ය අවස්ථා වලින් පස්සේ අපිට කතා කරන්න වෙනවනේ අර ඇයි මේ නාට්‍ය අවස්ථා මේ අංක වලට ඇතුළත් කරන්න කියලා. තේරුණා නේද? ඒ කියන්නේ මේකයි. නාට්‍ය අවස්ථා තියෙනවා. අංක අනුව නාට්‍ය අවස්ථා බෙදලා තියෙනවද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද දන්නවද? දැන් ඔන්න නාට්‍ය අවස්ථා කීයද තියෙන්නේ? 5යි තියෙන්නේ. නාට්‍ය අවස්ථා 5යි. හැබැයි අංක 7ක් තියෙනවා ශාකුන්තලයේ. ඒතර ඕගොල්ලෝ අහන්න පුළුවන් මේ අංක එකක එක නාට්‍ය අවස්ථාවක් තියෙන්න ඕනිද? එහෙම නැත්නම් අංක දෙකක නාට්‍ය අවස්ථා දෙකක්ද? එහෙම කියලා. එහෙම වුණොත් දැන් මෘච්ඡකටික වගේ නාට්‍යයක අංක 9ක් තියෙනවනේ 10ක් විතර. එතකොට ඒක නිසා කොහෙවත් නීතියක් නැහැ. එක අංකයක තියෙන්න ඕනේ එක නාට්‍ය අවස්ථාවක් කියලා. සමහර විට අංක දෙකක් පුරා ආරම්භ කියන අවස්ථාව දෙන්න පුළුවන්. සමහර විට අංක 3 වෙනි එකේ 4 වෙනි එකේ දෙකේම ප්‍රාප්ත්‍යාස කියන අවස්ථාව තියෙන්න පුළුවන්. ඒකින්ද දැන් අභිඥාන ශාකුන්තලයේ අංක 7යි. නමුත් නාට්‍ය අවස්ථා 5යි තියෙන්නේ. එහෙනම් මේ අංක සංඛ්‍යාවයි නාට්‍ය අවස්ථා කියන එකයි එහෙම මේ දැඩි බැඳීමක් නැහැ. අංක 7ක් වුණත් 8ක් වුණත් 10ක් වුණත් නාට්‍ය අවස්ථා තියෙනවා. දැන් මම හිතේ ඒක අවබෝධ වෙන්නේ නැති. එහෙනම් දුවේ පුතේ සංස්කෘත නාට්‍ය කලාවේ රංග ශෛලිය ගැන කතා කරනකොට තවත් විශේෂ කරුණු ටිකක් තියෙනවා. මම ඒකත් කියලාම ඉන්නම්කෝ. ඒකට හොඳම කෙනා තමයි
සූත්‍රධාර. දැන් සූත්‍රධාර ආපු වෙලාවේ එතුමාගෙන්ම අහමු අපි මේ සංස්කෘත නාට්‍ය කලාවේ රංග ශෛලියේ මේ වාචික අභිනය හසුරුවන්නේ කොහොමද කියලා. දැන් අපි දන්න විදිහද හරිද කියලා දන්නේ නැහැනේ. පොඩ අහලා බලමු. මේ සූත්‍රධාර මම මේ ළඟපා තමයි හිටියේ. දැන් ඔබතුමා මෙතෙන්ට ආපු එකේ මං කල්පනා කළා සංස්කෘත නාට්‍ය කලාවට ආවේනික තවත් ලක්ෂණ කිහිපයක් මතක් කරගන්න. ඒ කියන්නේ දැන් අපි කතා කරනවා සංස්කෘත නාට්‍යවල මේ වාචික අභිනය භාවිත කරන විශේෂ ශිල්ප ක්‍රම තියෙනවා කියලා. වෙනත් නාට්‍ය කලාවන් වල දක්නට නැති. අන්නේ ශිල්ප ක්‍රම ටික පොඩ්ඩක් අපි මේ කරන විදිහ හරිද කියලා ඔබතුමාගෙන් දැනගන්න මම කැමතියි. ඒ කියන්නේ මේ වාචිකාභිනය භාවිතා කරන ශිල්ප ක්‍රම. ශිල්ප ක්‍රම. දැන් මෙහෙමනේ. ඔව්. අපි උගන්වනවා නාට්‍යයේ තියෙනවා ප්‍රකාශ භාෂණය කියලා එකක්. ප්‍රකාශ භාෂණය. ප්‍රකාශ භාෂණය. ප්‍රකාශ භාෂණය කියන්නේ මේකයි. දැන් නාට්‍යයේ සාමාන්‍යයෙන් නළුනිලිය ඉන්නවනේ. දැන් සංස්කෘත නාට්‍ය කලාවේ නිලියම් ඇඩ් කළානේ නිලිය. ඒ කියන්නේ ස්ත්‍රී සහභාගීත්වය තිබුණානේ. ස්ත්‍රී භූමිකා. දැන් ඒගොල්ලෝ අපි කතා කරන්නේ මේ අපි කතා කරනවා වගේමයි. අන්න ඒක තමයි ප්‍රකාශ භාෂණය කියන්නේ. සාමාන්‍ය ආකාරයට කතා කරන එක. එහෙනම් ඒක දන්නවා ඔබතුමා නේද? ඔව්. මේ අපි දෙන මේ කතා කරන්නේ ඒ වගේ කතා කරනවට කියනවා ප්‍රකාශ භාෂණය කියලා. ප්‍රකාශ භාෂණය. ඔව්. තව තියෙනවා සමූහ භාෂණය කියලා එකක්. සමූහ භාෂණය. ඒකත් මම පොඩ්ඩක් කියන්නද? හරි හරි. කියන්නකෝ බලන්න පුළුවන්. සමූහ භාෂණය කියන්නේ දැන් ඔන්න වේදිකාවට එන රූපන ශිල්පීන් ඉන්නවනේ. මේ රූපන ශිල්පීන් සමූහයක් එකතු වෙලා එකවර ප්‍රකාශ කරනවා සංවාද. අපි කියමුකෝ දැන් රජතුමා ඉන්න. මම තමයි රජතුමා. මං රජතුමා. දැන් ඔබතුමා తాවකාලිකව වැසියෙක් ඉන්නකො. වැසියෙක්. හරි. කට්ටිය ඉන්නවා. ඔන්න රජතුමා එනවා. රජතුමා කියනවා ජය වේවා වැසියනි. එතකොට ඕගොල්ලෝ ඔක්කොම එකවර මට ආශිර්වාද කරන්න ඕන. ජය ශ්‍රී රජතුමනි. සමූහයක් එකතු වෙලා කියනවා එකම සංවාදයක්. එහෙනම් අපි දෙන්න එකතු වෙලා කියමුද බලන්න. ඔව්. ඔය අපි දෙන වැසියෝ දෙන්නේ. වැසියෝ දෙන්නේ රජතුමා ඉන්නවා. රජතුමා ඉන්නවා. අර ඉන්නේ. ඔව් හරි. රජතුමා ඉන්නවා. රජතුමා ඉන්නවා. රජතුමා ඉන්නවා. රජතුමා ඉන්නවා අපි දෙන්නම කියනවා. මොකද්ද? ජය ශ්‍රී රජතුමනි. ඔන්න රජුරු එනවා. ජය ශ්‍රී රජතුමනි. එහෙම නේද? මම හරි නේද? හරි. මොකක්ද මේ භාෂණ විදිය? සමූහ භාෂණ. හරි. තවත් තියෙනවා නම් ඉතින් කිව්වට තව කමක් ටිකක් මේ පැටරිලි සහගත භාෂණ ක්‍රමයක් තියෙනවා. අපවාරිත භාෂණය කියලා. අපවාරිත. අපවාරිත. ඒක ටිකක් ගැටලු සහගතයි අපේ මේ දරුවන්ට. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මෙහෙමයි. මං කියනවා හරියට දන්නේ නැහැ පොඩ්ඩක් බලන්නකෝ. කියන්න බලන්න. ඔන්න දැන් වේදිකාවේ ඉන්නවා රූපන ශිල්පීන් 4-5 දෙනෙක්. 4-5 දෙනෙක් ඉන්නවා. දැන් මෙතන ඉන්නවා ඔබතුමා. මෙතන මම ඉන්නවා. තව මෙතන එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් අතන එක්කෙනෙක් කොහොම ඉන්නවා. තමයි අපවාරිත භාෂණය කියන්නේ. එතකොට මේ ඔක්කොම වලක්වලා මේ පිරිස වේදිකාවේ හිටියට ඒගොල්ලෝ ඔක්කොම වලක්වලා මං ඔබතුමාට විතරක් කතා කරනවා. අනෙක් අය වේදිකාවේ සිටින අනෙකුත් රූපන ශිල්පීන් අනෙකුත් චරිත වලකා වේදිකාවේ සිටින අය තවත් අයෙකුට පමණක් කතා කරන එකට කියනවා අපවාරිත භාෂණය කියලා. එතකොට හැබැයි මෙහෙම නියමයක් තියෙනවා. භරතමුනි කියලා තියෙනවා. මෙහෙම තියෙනවනේ දැන්. මේ දැන් මෙහෙම පතාක හස්තය. මෙතෙන් පතාක හස්තය. පතාක. මේක ත්‍රිපතාක හස්තය. වෙදන් ගිල්ල මෙතනින් නැමෙන්න ඕනේ. ත්‍රිපතාක හස්තය. දැන් මං කියන දෙබස ඇහෙන්න ඕනේ නැති කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ පැත්තට ත්‍රිපතාක හස්තය තියෙනවා. ත්‍රිපතාක හස්තය මෙහෙම තියලා මං ඔබතුමාට කියනවා. සූත්‍රධාරතුමනි දැන් මෙතන කල්ගත වුණා වැඩි. ඔබ දැන් ආපහු සියරට බලා ගියොත් හොඳයි නේද? මම නම් සියරට බලා ගියොත් හොඳයි. අන්නේ වගේ. වෙන එක්කෙනෙකුට කියනවා අරගොල්ල වලක්වලා. අරගොල්ල වලක්වලා ඒකට කියන්නේ අපවාරිත භාෂණය කියලා. හොඳයි හොඳයි පැහැදිලි කරා හොඳයි. දැන් තවත් ඒ වගේ භාෂණ විදි තියෙනවද? තියෙනවා. ඒකෙම අනිත් පැත්ත. ජනාන්තික භාෂණය. ජනාන්තික භාෂණය. ජනාන්තික භාෂණය.
කියන්න බලන්න පැහැදිලි කරන්න. හරිද මන්ද මං කියන්න අපි දන්න විදිහට. ඔව් නම හරි කියපු විදිය හරි. ඔව්. ජනාන්තික භාෂණය කියන්නේ දැන් මෙතන ඉන්නවා අනුෂියා. මෙතන ප්‍රියංවදා. මෙතන තවත් කවුරු හරි ඉන්නවා කියමුකෝ. ඔව්. ඒ කට්ටියට මට කතා කරන්න ඕනේ. මම කතා කරන්නේ ඒගොල්ලන්ට. හැබැයි ඔබතුමාට ඇහෙන්නේ නැති වෙන්නේ. ඔබතුමා වලක්වලා වේදිකාවේ සිටින තවත් පිරිසකට යම්කිසි චරිතයක් කතා කරනකොට කියනවා ජනාන්තික භාෂණය කියලා. ඒ කියන්නේ එක් අයෙක් වලක්වලා පිරිසකට කතා. පිරිසකට කතා කරනවා. ඒකට මොකද්ද කියන්නේ? ජනාන්තික. ජනාන්තික භාෂණය. හරි නේද මං? හරි හරි. මෙන්න මෙහෙමයි. එතකොටත් අර මේ මුද්‍රාව තියෙන්න ඕනි මේ දෙබස ඇහෙන්න ඕනේ නැති එක්කිනා පැත්තට. මේ පැත්තට. අයි මං කතා කරන්නේ මෙහාටනේ. ඒ රෝනම් මේ අතින් ගන්නත් පුළුවන්. ඔව්. නළුවා ඉතින් මෙයා පුරුදු වෙන්න ඕනි. ඔව් ඔව්. මේකයි නළු ශිල්පය කියන්නේ. නළු ශිල්පය හදාරලා තියෙන්න ඕනි. මෙහෙම තියාගෙන මම මේගොල්ලන්ට කතා කරනවා. මෙහෙම. එතකොට මේ ප්‍රේක්ෂකයෝ දන්නවා ඔබතුමාට ඇහෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය විදිහට නම් ඉතින් මේ කන් ඇහෙනවා නම් ඕනෙකට ඇහෙනවනේ. ඔබතුමාට ඇහෙනවා. හැබැයි ඔබතුමා ඇහුන් නැතුව වගේ ඉන්නත් ඕනි. ප්‍රේක්ෂකයෝ දන්නවා මේ මුද්‍රාව තියෙන හින්දා මම කතා කරන්නේ ප්‍රියංවදාටයි අනුසුයාටයි තවත් එක්කෙනෙකුටයි තමයි කියලා. ඒක තමයි ජනාන්තික භාෂණය කියන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි නම් හිතාගෙන ඒක හරි නේද? හරි හරි හරි. බොහොම හරි. කොහොම තමයි පොත්පත්වල තියෙන්නේ. මේ පොත්පත්වල කිව්වේ මේ ඇත්තටම මේ හොඳට දන්නවනේ විස්තර මේ මටත් වැඩි. ඔව් ඒක මම පස්සේ කියන්නම්. එතකොට තව භාෂණ ක්‍රමයක් තියෙනවා. අපි කියනවා මේ ඒකල භාෂණය. ඒකල භාෂණය. ඒකල භාෂණය කියන්නේ මේ නාට්‍ය ධර්මීගත ශිල්ප ක්‍රමයක්. නාට්‍ය ධර්මීගත. නාට්‍ය ධර්මීගත කියන්නේ ස්වභාවික නෑ. ස්වභාවික ලෝකෙ මෙහෙම කතා කරන්නේ නෑනේ. දැන් ඒකල භාෂණය කියන්නේ අයිල්ලා මම දවසක් කියනවා. දෙලින්ම මම වේදිකාවේ ඉන්නවා ප්‍රේක්ෂකව අමතලා කියනවා. ඔහෙලා දන්නේ නැන්නේ කාරණාවක්. අපේ හාමිනේ මේ දවස්වල ඉන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙමින්. ඉතින් මට මෙතන කතා කර ඉන්න වෙලාවක් නෑ. මම යන්න ඕනේ ගෙදර. මෙලහකට මග බලාගෙන ඇති. අන්න ඒ වගේ වේදිකාවේ නළුවෙක් කෙලින්ම ප්‍රේක්ෂකයා අමතලා කතා කරනකොට තමයි කියන්නේ ඒකල භාෂණය කියලා. දැන් බලන්නකෝ අර ශකුන්තලා නාට්‍ය දෙවන අංකයේ කවුද අර විදූෂක ඇවිල්ලා. ඔය පොතේ ඇති? තියෙනවා. දෙවන අංක පෙළ ගන්න ඉක්මනට. දෙවන අංකේ තියෙනවා විදූෂක එනවා කවුද දුෂ්යන්ත රජුරොත් එක්ක. දැන් ඉතින් තපෝවනේට ඇවිල්ලා මේ දුෂ්යන්ත රජුරොත් එක්ක හරිම කම්මැලි විද එහෙම මේ විදූෂකට රජමාලිගාවේ ඉන්නා වගේ නෑනේ. විදූෂක ඇවිල්ලා බඩ ජහරි තෑගි බර්ග වලට ලැබී ඒ වගේ මනිහෙක්නේ. ඉතින් මෙයා කියනවා මෙන්න මේ වගේ දවසක් තියෙනව නේද? තියෙනවා. මම කියන්නද? කියන්න බලන්න. සුසුම්ලා ඒ කියන්නේ වරහන් ඇතුලේ තියෙනවට කියනවා රංග විධාන කියලා. හනේ අපේ දඩේමට කෑද රජුරුත් එක්කලා තියෙන යාළුකම හින්දා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ග්‍රීස්ම කාලේ හින්දා හොඳටම හේවනාඩු කලාරොදවල් වල මෙන්න මුවේ මෙන්න ඌරේ මෙන්න දිව්‍යෙක් කියා දිවා රාත්‍රී ඇවිදින එකයි මට කරන්න වෙන්නේ. ඔන්න ඒ වගේ ඒකල භාෂණයක් තියෙනවා. දැන් ඕක හොඳම උදාහරණයක් ඒකල භාෂණයට. එතකොට මේ විදූෂක සම්පූර්ණයෙන්ම කියන්නේ ප්‍රේක්ෂක ආගාරයට. කෙලිම ප්‍රේක්ෂක අමතලා කියන්නේ. ප්‍රේක්ෂකයන්ට කියන්නේ. හරිද මන්ද? හරි. එතකොට තවත් භාෂණ ක්‍රම තියෙනවා. ආත්මගත භාෂණය. ආත්මගත භාෂණය කියන්නේ මේ චරිතයක අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි ප්‍රකාශ කරනවා. වෙන කාටවත් ඇහෙන්නේ නැහැ. ඒක ඇහෙන්නේ මේ ප්‍රේක්ෂකෙන් විතරයි. අභ්‍යන්තර සිතුවිලි දැන් අපි දෙන්න මෙතන ඉන්නවා කියලා. ඔබතුමාට මං කියන්නේ ඒක මගේ සිතුවිලි ටික. හෝ දෙවියනි. මං වටුන අමාරුකතර. මං දන්නවනම් මේ වගේ තපෝවනේට එන්නෙත් නැහැ. හදනම් පුදුම දවසක්. දැන් ඉතින් කවදා ගෙදර යන්නද? මේ වගේ අතරමං වීම මගේ ජීවිතේම සිද්ධ වෙලා. කමන්නේ. එන දෙයකට මුහුණ දෙනවා. ආන්නේ වගේ. තේරුණා නේද?
තේරුණා මට ඇවුනේ නෑනේ ඔයාගේ හිතෙන්නේ කියවුනේ ඒක ඔක්කොම. ආවෝ මගේ සිතිවිලි තමයි ප්‍රකාශයටපත් කරේ. හොඳයි. ඒක තමයි අපි ආත්මගත භාෂණ කියලා උගන්වන්නේ. ඒකත් හරි නේද? හරි හරි ආත්මගත භාෂණයත් හරි. තව එකක් තියෙනවා මේ ස්කයි ටෝක් කියලා ඉංග්‍රීසියෙන් කියන සමහරු එකට. ඈ? ආකාශ භාෂිත. ආ. ආකාශ භාෂණේ. ඔය පොතේ 3 වෙනි අංක පෙළගන්න. ඔය පොතේ 3 වෙනි අංකේ තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. යජමාන ශිෂ්‍යයෙක් කෙනා. එතකොට අහන්න පුළුවන් කවුද යජමාන ශිෂ්‍යයෙක් කියන්නේ කියලා. මේ යජමාන කියන්නේ කන්ව කුලපතිවරයා හඳුන්වන නම. යජමාන ශිෂ්‍යයෙක් කුසතන මිටි ටිකක් අරගෙන එනවා. කන්ව කුලපතිතුමා කියන්නේ කුලපති කියන්නේ අසපු වෙන ප්‍රධානියා. මේ කන්ව කුලපතිතුමාගේ ශිෂ්‍යයෙක් තමයි යජමාන ශිෂ්‍යයා කියන්නේ. යජමාන ශිෂ්‍යයා මේ දෙපසක් කියනවා ඔකේ. ඒ කියන්නේ ආකාශ භාෂිතයක් තියෙනවා. එහෙනම් වේදිකාවේ ඉන්න නළුවෙක් චරිතයක් මනක්කල්පිතව පේනවා එයාට මේ අවකාශයේ චරිතයක්. ඒ කියන්නේ අපි කතා කරනවා මේ චරිතෙට. දැන් ප්‍රියංවදා කියන එක්කෙනා නෙළුම් දඬු සහිත නෙළුම් කොළ අරගෙන සැවැන්දරා සුවඳ වෙලුම් අරගෙන යනවා දකින්නවා මේ යජමාන ශිෂ්‍යයා. අන්න එතකොට තමයි ඔය දෙබස කියන්නේ. මොකද්ද දෙබස? දෙන්න බලන්න. මේ තියෙන්නේ ප්‍රියංවදා කාටද මේ දඬුත් එක්කලා නෙළුම් කොළයි සැවැන්දරා විලවුණුයි ගෙනියන්නේ? ඇසුණු බවක් අඟවා. මොකක් කිව්වා? අන්න ඇසුණු බවක් අඟවා. ඒ කියන්නේ දැන් එයා දෙනවනේ උත්තරයක්. ඒ දෙන උත්තරේ එයා කියන්නේ සකුන්තලා පීඩිත වෙ ඉන්නවා අවුවෙන් ඒකයි මේ අරන් යන්නේ කියලා. ඒක අහලා තමයි මොනවා කියලා කියන්නේ. එතකොට භරතමුණි කියලා තමයි දකුණු වත්ල දකුණු කන පිටුපසට ගන්න ඕනේ. එයා කියන දෙබස මං අහනකොට. එතකොට මම කියන දෙබස කියනකොට අත් දෙක ගන්න ඕනේ මේ කම් මුල් දෙබසට, මුව දෙබසට. ප්‍රියංගෝදා නෙළුම් දඩු සහිත කොළයි සැවැන්දරා සුවඳ වෙලවණු අරන් කොහෙද ඔයා යන්නේ කියලා අහනවා මෙහෙම අත් දෙක තියලා. එතකොට එයා කියන උත්තරේ ගන්න මෙහෙම අහගන්නවා. ඉතින් බලන්න හරි දියුණු නාට්‍ය කලාවක් සුපුත්‍ර දරතුමනි සංස්කෘත නාට්‍ය කලාව ගැන අපි නම් දන්නේ. ඒ කියන්නේ ඕකම අද නාට්‍ය වල ටෙලිෆෝන් එකකින් කරනවා දුරකථනයෙන්. ආකාශ භාෂිත. ආකාශ භාෂිතයමයි. ටෙලිෆෝන් එක තියෙනවා. ගිහිල්ලා ලෑන්ඩ් ෆෝන් එකක්. ඒ කියන්නේ මේ දුරකථනයෙන් ගන්නවා. හෙලෝ. කවුද? අධිකාරි. ඉතින් කොහමද? හරි හරි. හෙට තියෙනවා. කොහෙද? විභාග දෙපාර්තමේන්තුවේ. රැස්වීම 10ට. හොඳ වෙලාවට කිව්වේ. අනේ බොහොම ස්තුතියි. එහෙනම් මාත් 10ට එන්නම්. එහෙනම් තියන්නම්. බුදු සරණයි. දැන් බලන්න. දැන් අහගෙන ඉන්න එක්කනට තේරෙනවා අපි ගෙදරට කෝල් එකක් ආවත් ඕක එනවනේ. කෝල් එකෙන් කියන්නේ මොනවද? එයා වෙන්නේ මොනවද? යන තැන් ඔක්කොම මේ එහාට මෙහාට යනවා කට්ටිය අහගෙන ඉන්නවා. ඉතින් දැන් දැනගන්නවා මොකද්ද? හෙට 10ට විභාග දෙපාර්තමේන්තුවේ රැස්වීමක් තියෙනවා. අධිකාරි තමයි කතා කළේ කියලා ඔක්කොම දැනගන්නවානේ. අන්න ඒ වගේ ප්‍රේක්ෂකයෝ දැනගන්නවා අර ආකාශ භාෂිතයෙන් අර යන්නේ කවුද? එයා කොහාටද යන්නේ? කුමක් සඳහා යනවද? එයාගේ නම මොකද්ද? ඔක්කොම දැනගන්නවා. ඒ කියන්නේ දියුණු ශිල්ප ක්‍රමයක් ඔබතුමාගේ රටේ තිබිලා තියෙනව නේද? අපේ රටේ ඉතින් කොහොමත් ඔය කලාවන් ඒ වගේ දේවල් දියුණුයි තමයි. ඉතින් ඕ වගේ අනේ මන්ද අපි මේ දන්න කරුණු මේ උගන්වනවා හරි නේද? හරි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. නිකන් මේ අපේ රටටත් වැඩිය දන්නවා වගේ මට නම් පේන්නේ. නෑ අපේ රටේ හැමෝම හරියටම ඕවා දන්නේ නෑ. මෙන්න මෙහෙමයි මම ඉගෙන ගත්තේ. ඔය සංස්කෘත නාට්‍ය කලාව ගැන මේ මහදුරු මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන් ලීලා තිනවා සංස්කෘත නාට්‍ය රංග ශිල්ප කියලා පොතක්. ඔන්න ඔය පොත බලලා තමයි සහ එතුමාගේ ගුරු හරුකම් ඇතුව තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ මහදුරුතුමා ගැන අපේ රටේ බොහොම ඉහලින් කතා කරනවා. ඒ වගේම තමයි වෙන රටවල් වලත් සංස්කෘත නාට්‍ය කලාව ගැන එතුමා ලියලා තියෙනවා නම් දෙයක් කියවනවා. බොහොම අගින් එතුමාගෙන් ඉගෙන ගත්තා කියන්නේ ඉතින් අපිටත් හරිම සන්තෝෂයක්. මට මේ දැන් මතක් වුණේ. ඒක තමයි රහස් කතනේ. තවත් ශිල්ප ක්‍රමයක්.
රහස් කතනය කියන්නේ සංස්කෘත වේදිකාවේ සිද්ධ වෙන තාත්වික රංගනයක්. අය ඔක්කොම නාට්‍ය ධර්මිනේ. නාට්‍ය ධර්ම. අරක තමයි තාත්වික රංගනය. තාම ස්වභාවිකයි. ඔව්. ඇත්තටම නළුව අනිත් නළුවට රහසක් කියනවා කාටවත් ඇහෙන්නේ නැහැ. දැන් මෙහෙම ඇවිල්ලා ඒතර මම කියන්නේ පුදුම සහගත දෙයක්ද භයානක දෙයක්ද කියලා වාගේ මූණෙන් තමයි පේන්නේ. හැංගෙන්නේ. අපි කියමු භයානක දෙයක් කියනවා කියලා. ඔව්. මම ඇවිල්ලා කියනවා භයානක දෙයක්. හරි හරි. දැක්කද? හරිම අපූර්වයි ඈ. රහස් කතනය දෙන්නගේ සැබෑම රහසක්. ඔව් ඔව් ඔව්. ඒක තමයි සංස්කෘත නාට්‍යවල නාට්‍ය ධර්මී නොවන රංගනයක්. බහුවර්ණ වලට ඇහුවොත් අන්න තෝරගන්න ඕනේ. සංස්කෘත වේදිකාවේ නාට්‍ය ධර්මී නොවන රංගනයක් වන්නේ රහස් කතනය. රහස් කතනය. ඒතකොට රහස් කතනය, ප්‍රකාශ භාෂණය, අපවාර්ථ භාෂණය, ජනාන්තික භාෂණය, එතකොට සුවගත භාෂණය, ඒකල භාෂණය, ආකාශ භාෂණය වගේ විශේෂ ශිල්ප ක්‍රම ගොඩක් තියෙනවා සංස්කෘත නාට්‍යවල. දැන් බලමු භරත වාක්‍ය කියන එක. මොකද්ද? භරත වාක්‍ය. සූත්‍රධාර තමයි අද මේක කියන්න වෙන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ සංස්කෘත නාට්‍යයක් ඉවර වෙන්නේ භරත වාක්‍යයෙන්. භරත වාක්‍ය කියන්නේ මොකද්ද? නාට්‍ය ඉවර වෙලා සියලුම නළු නිළියෝ තමන් රඟපාපු චරිතවලින් මිදිලා ඒ භූමිකා සියල්ලෙන්ම ඈත් වෙලා නිකන් සැහැල්ලුවෙන් ඇවිල්ලා ආචාර ගීතයක් කියනවා. ඒක නිකම් ආචාර ගීතයක් නෙමෙයි රටට ඒ වගේම අපිට නාට්‍ය බලන්නව ප්‍රේක්ෂකයින්ට සුභාසිංසනය කරලා ගායන ගීතයක්. භරත කියන්නේ ඇයි? භරත කියන්නේ නළුවාට නමක්. නළුවාට කියන භරත කියලා. දැන් එතකොට භරත වාක්‍යයට සමහර කියන නළු වැකිය කියලා. ඒක අර්ථයක්. අනික තමයි ගොඩක් පොතපතේ සඳහන් වෙලා තියෙනවා භරත මුනිනේ මේ නාට්‍ය ශාස්ත්‍රය සම්පාදනය කළේ. භරත මුනිනේ නාට්‍ය ශාස්ත්‍රය ඉදිරිපත් කළේ. ඒකින්ද භරත මුනිවරයාට කරන ගෞරවයක් විදිහට මේ භරත වාක්‍ය කියනවා කියලා. දැන් බලන්න මේ මෙතන පින්තූරයක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒකේ අර නාට්‍යයේ නවලලියෝ සියලුම දෙනා වේදිකාවට ඇවිල්ලා අන්තිම පිටුවේ තියෙනවා මේ කවියක්. ඒ කියන්නේ ගායනයක්. අනේ ගායනය ඉදිරිපත් කරන එක තමයි භරත වාක්‍ය කියලා කියන්නේ. එතකොට භරත වාක්‍යයෙන් පස්සේ නාට්‍ය ඉවර වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රධාන නළුවා ඒකේ රංගපාන භරත වාක්‍ය ආරම්භ කරනවා. ඊට පස්සේ සියලුම දෙනා එක්ක භරත වාක්‍ය ගායනා කරනවා. දැන් අපි බලමු දැන් අපි මෙච්චර වෙලා කතා කළේ මොකද්ද කියලා. අපි කතා කළා සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය. ඒ රංග ශෛලිය යටතේ මම ඔයගොල්ලන්ට කිව්වා කොටස් දෙකකින් කතා කරන්න කියලා. මොකද්ද? ආකෘතිකමය වශයෙන් එක කොටසක්. අනික අන්තර්ගත ලක්ෂණ. ඒක නාට්‍ය සන්දර්භය අතින් තියෙන වෙනස්කම් මොනවද කියලා. අද අපි කතා කළේ දුවේ පුතේ මොකද්ද? ආකෘතිකමය ලක්ෂණ. ඒ කියන්නේ නාට්‍ය දැක්කපු ගමන් බාහිරව හඳුනා ගන්න පුළුවන් රංග ශෛලී ලක්ෂණ ටිකක්. අන්න ඒකෙදි තමයි මොකද්ද අපි කතා කළේ? නාන්දිය, ප්‍රස්තාවනාව, අංක වලට බෙදලා තියෙන එක, ඊළඟට නාට්‍ය අවස්ථා, ඊට පස්සේ භරත වාක්‍ය. එතකොට මෙන්න මේ කොටස් ටික අනිවාර්යෙන් නාට්‍යයක තියෙනවා. ඒවා සංස්කෘත නාට්‍යයටම ආවේනිකව විශේෂ ලක්ෂණ. වෙන කොහොමවත් නාට්‍ය කලාවක මේ වගේ ලක්ෂණ නැහැනේ. දැන් ඔයගොල්ලෝ ග්‍රීක නාට්‍ය හදාරනකොට මේ ලක්ෂණ තිබුණාද? නැහැ. දැන් ඔයගොල්ලන්ට ආවොත් එimhe ග්‍රීක නාට්‍ය කලාවයි සංස්කෘත නාට්‍ය සංසන්දනය කරන්න කියලා දැන් ඔයගොල්ලෝ දැන් දන්නවා. ඔයගොල්ලන්ට සංසන්දනය කරන්න පුළුවන්. ග්‍රීක නාට්‍ය ආරම්භ කරනකොට මේ වගේ පිළිවෙලක් නැහැ. හැබැයි සංස්කෘත නාට්‍යවල තියෙනවා. ග්‍රීක නාට්‍යවල තියෙනවා ආකුලීකරණය, අනාවරණය, ප්‍රත්‍යාවර්තනය, ප්‍රත්‍යාභිඥානය කියලා කොටස් හතරක්. හැබැයි මේකේ නෑ. මේකේ තියෙන්නේ ආරම්භ යත්න ප්‍රාප්ත අසානීතාප්ති පලාගම කියලා. අන්න සංසන්දනාත්මකව අගයන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒතර ඔයගොල්ලන්ට තව මේ අද ඉගෙන ගත්ත දේවල් වලින් කරුණු ඔප්පු කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. ග්‍රීක නාට්‍යයයි සංස්කෘත නාට්‍යයයි ගැන. අන්න එහෙනම් අපි නාන්දි කතා කළා, ප්‍රස්තාවනාව කතා කළා, අංක කතා කළා, නාට්‍ය අවස්ථා කතා කළා, භරත වාක්‍ය ගැන කතා කළා. කොහොමයි සූත්‍රධාර?
එනවා. හොඳයි මතක් කරපු එක. ඔව් ඔව් දැන් මේකයි වැඩි. ඔව් දැන් නාට්‍ය අවසానයි නේද? නාට්‍ය අවසానයි. දැන් මේ පාඩම නැමැති නාට්‍ය අවසానයි. ඉතින් මම බැලුවේ සෑහෙන කරුණු ටිකක් අපි කියලා දුන්නා වගේ. හැබැයි ඔබතුමා ආපු එක නම් ලොකුම දෙයක් වුණා. එහෙමද? ඔව් ඔව් නැත්තම් මං කිව්වට හරියන්නේ නැහැ. ඒක නිසා ඔබතුමාට කියන්න පුළුවන් මේ භරත වාක්‍යය තියෙනවනේ. ඔව්. භරත වාක්‍ය නාට්‍ය අන්තිමට තියෙන්නේ කියලා මම ඔක්කොම කිව්වා. ඒ භරත වාක්‍ය පොඩ්ඩක් ගායනා කරන්න බයි. ඔබතුමා කියන හැටියකට කරන්න. අන්න හරි. නරපති තෙමේ ලෙවන් හිත වැඩ සලසාවා බුහුමන් වියතුන්ගේ සරසවි අත්වේවා මහදෙවි දිගත පැතුරුණු තෙද යුතු බෝවා සසරෙහි යලිදු ඉපදුම මගේ නවතාවා. කරුණාකර තව එක සැරයක් කියන්න බෑද? පොඩ්ඩක්. ඔබතුමා කියන හැටියකට. නරපති තෙමේ ලෙවන් හිත වැඩ සලසාවා බුහුමන් වියතුන්ගේ සරසවි අත්වේවා මහදෙවි දිගත පැතුරුණු තෙද යුතු බෝවා සසරෙහි යලිදු ඉපදුම මගේ නවතාවා. සසරෙහි යලිදු ඉපදුම මගේ නවතාවා. ඒ කියන්නේ මේ ඊශ්වර දෙවියාගෙන් ඉල්ලා හිටිනවා. ඊශ්වර දෙවියා ලෝ පහළ වෙලා අපිවත් ගොඩ ගන්න කියලා. ඊශ්වර දෙවියාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙන එතනදිත්. අපි පටන් ගන්නකොටත් ඊශ්වර දෙවියාගෙන් තමයි අපි ආයාචනා කළේ අපිට ආශිර්වාද ලබා දෙන්න කියලා. නාට්‍ය ඉවර වෙලත් මෙතන ඊශ්වර දෙවියාගෙන් කියන සුභාසින්සන ගීතයකින් එතුමාගෙන් ලබන ආශිර්වාදයකින් තමයි මෙන්න මේ වගේ නාට්‍ය අවසන් වෙන්නේ. එහෙමනම් සූත්‍රධාරතුමනි ඔබතුමාට ගොඩක්ම ස්තුතියි. අද සංස්කෘත නාට්‍ය කලාව ගැන මේ විදිහට ඇවිල්ලා අපිට උදව් කරපු එක ගැන. සංස්කෘත නාට්‍ය කලාව උගන්වන්න මේ විදිහට ඇවිල්ලා උදව් කරපු එක ගැන. එහෙමනම් ඔබටත් සිද්ධි රස්තු සුභමස්තු. එහෙමනම් දීපුතේ අද අපි කතා කළේ සංස්කෘත නාට්‍ය කලාව පාඩම මෙතකින් නිමවටපත් වෙනවා. එහෙනම් යලිත් අපිත් එක්ක ගුරු ගෙදරින් සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් පතමින් ආයිබෝවන් කියලා මම වැඩසටහන නිමාටපත් කරනවා. ආයිබෝවන්.